දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම අවස්ථාවක් දීලා තියෙනවා. ඒ අවස්ථාවට ඔබ පයින් ගැහුවාද? සාමාන්‍ය සමයේ 15 වෙනි සතිය ජූලි මාසයේ 13 වෙනි අඟහරුවාදා මෙනෙහි කිරීම. උන්වහන්සේ කතා කළා කියනවා එකල උන්වහන්සේ ප්‍රබල ක්‍රියාවලින් බොහෝමයක් කරන ලැබූ නගරවල වැසියන් පසුතැවී සිත හරවා නොගත් බැවින් උන්වහන්සේ ඒවාට වර්ධ තබන්නට පටන්ගෙන. ජේසුගේ ප්‍රශ්නය වුණේ ඒකයි. ජේසු කරපු දේ නාස්ති කරා. ජේසු ඒ නගරවල ප්‍රබල ක්‍රියා කරද්දී ප්‍රබල ක්‍රියාවල අරමුණ මොකක්ද කියන එක ලස්සනට කියනවා. ජීවිත වෙනසක් ඇති කරගන්න. ජීවිතයේ ශුභ මෙටනොයියාව ඒ යූටර්න් එක ගන්න. ජීවිතේ යොමුව වෙනස් කරගන්න. ඒගොල්ලෝ ප්‍රබල ක්‍රියාවල ප්‍රබලත්වය අයිති කරගෙන සඵල කරගෙන ජීවිත වෙනසක් නැතුව යන්න ගිය පාරම ආපහු ගියා. එක ඛේදවාචකයක්. සමනසේ චෝදනා කරනවා ඒ නගරවලට. උනාස් කතා කළා කියනවා මෙසේ වදාළසේක එම්බා කුරාශීනය ඔබට වන විපතක මහත එම්බා බෙත්සයිතාව ඔබට වන විපතක මහත ඔබ තුල කර ප්‍රබල ක්‍රියා තීර්හා සිදොම්හි කළා නම් ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝනි රෙදි ඇඳ අල්ලු යෙහි හිඳ පසුතැවි සිත් හරවා ගන්න ගත් බව පෙන්වනු ඇත. ඒ සමාජයේ තිබිච්ච විදියක් තමයි පුරාණයේ ඉඳන්ම ගෝනි ඇඳගෙන අලු මත ඉඳ ගන්නවා කියන එක. නිනිවේට යන ජෝනා වචනය ප්‍රකාශ කරද්දී එයා රජගෙන් අනිත් හැම කෙනෙක්ම ගෝනේ ඇඳගෙන අලු උඩ ඉඳ ගන්නවා. අලු කියලා කියද්දී අනිත්‍යයි පුස් වටිනාකමක් නැති තැන. ගිනි ගන්න වටින දේ ගිනි ගත්තම අලු වෙනවනේ ප්‍රමාන්තේ. ඒතකොට අපි ජීවිත වෙනස් කරගන්න නැතුව එල්ලිලා ඉන්න සම්බන්ධකම් පෙරේතකම් ගොඩ ගහ ගන්න තැන් එකතු කර ගන්න තැන් අලු වගේ යනවා. ඒක අලු මත ඉඳ ගන්න. ඒක ජීවිත අවබෝධයකට අපි යනවා. ජීවිත අවබෝධයකට ඇවිල්ලා ජීවිත වෙනසකට යනවා. ඒක වුණ නැත්තම් ජීවිතේ මගේ ජීවිතේ මොන දේ කරත් වැඩක් නැහැ. මම කරන දේ වැරදි. මම මොකක්ද මේ කරන්නේ? ඒ ජේසුගේ ආදරයත් එක්ක ඒ ප්‍රබල ක්‍රියාව වෙද්දී ඔබගේ ජීවිතේ ප්‍රාතිහාර්ය වෙද්දී ජේසුගේ ආදරය දැනෙලා ජීවිතේ වෙනසක් ඇති කරගන්න නැතුව ඔබ ඒක උන්වහන්සේව පාවිච්චි කරගෙන යද්දී උන්වහන්සේ පැහැදිලිවම චෝදනා කරන අපි හැම කෙනෙකුටම මගේ ප්‍රමාන්තනේ එම්බා බෙත්සයිදාව කුරාසීනේ උන්වහන්සේ චෝදනා කරනවා බලන්න එම්බා කපර්නාමුව ඔබ සගලව සමාවෙන්න. වචන කතා එසේ වුවද දේව විනිශ්චය දවසේදී ඔබට වඩා තීරණා සිදෝනයට සහනය ලැබෙන්නේ නැහැ කියන්නේ. එම්බා කපර්නාමුව ඔබ සගලව දක්වා උසස් කරනු ලබන්නේද? නැත්නම් පාතාලය දක්වා පහත් කරනු ලබන්නේද? හිතාගෙන ඉන්නේ එහෙමයි. කපර්නාමුව නම් එහෙමයි. මම සමාජයට ඔබම අද්දිත් අක්ෂේරුවක් කරගෙන ඔබ මගෙන ඉන්නේ. දෙවියන් වහන්සේගේ දැක්ම වෙනස්. උනාසේ දකින්න එළිය නෙමෙයි අතුල. ඔබගේ හදවත. ඒතර ඒ ගැන අවදි වෙන්නයි ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ. මගේ ප්‍රමාන්තය නිසා විමස ගන්නවා කියන එක. ජීවිතේ සඵල වෙද්දී, ධනෙද්දී, වැඩි වෙද්දී, පිරෙද්දී ඔබ ජීවිතයට ලැබිලා බලන්න. මම සුදුසුද මේ දේ ලබන්නට. ඒ ආදරයත් එක්ක ඔබගේ හදවත විමසන්නම වෙනවා. වචන කතා කරලා කියනවා එම්බා කපර්නාමුව ඔබ සගලව දක්වා උසස් කරනු ලබන්නේද? නැත පහතාලය දක්වා පහත් කරනු ලබන්නයි. ඔබ තුල කරන ලද ප්‍රබල ක්‍රියා මම සොදොම්හි කරන ලද්දේ නම්. ඒතර සොදොම් කියන්නේ සමලිංගිකත්වයට එක්ක ගෙන්දගම් වැටිලා විනාශ වෙච්ච නගරයක්. ඒ වරප්‍රසාදය නැති තැන. එය අදවනතුරු පවතින නැත. කොච්චර භයානක දෙයක්ද ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ අච්චර පාපයක් තිබ්බ තැන හැබැයි පාපයක් තිබුණාට උන්වහන්සේගේ වරප්‍රසාදිත තැන තිබුණේ නැහැ. ඊට වඩා භයානකයි. ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදිත තුල ඉඳලා උන්වහන්සේගේ පසුබිමක ඔබ ගොඩ නැගිලා උන්වහන්සේගේ ආශිර්වාදය ලබලා ජීවිත වෙනසක් වෙන්නේ නැත්නම් අර එතන තියෙන විනාශයට සොදොම්නි ගොමොරා වල විනාශයට වඩා භයානකයි. නැසේ පුංචි දෙයක්ද මේ කියන්නේ? මොන තරම් බරපතල දෙයක්ද මගේ ප්‍රමාන්තේ? මොන තරම් බරපතල දෙයක්ද? ඔබ මා විනිශ්චය කරන්නේ. ඔබට මට දීපු දෙයක් එක්ක. වැඩියෙන් දීපු කෙනාගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. අඩුවෙන් දීපු කෙනාගෙන් අඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒතර වැඩියෙන් දීපු කෙනා අඩුවෙන් දීපු කෙනාට දිහා බලලා එයාලගේ ජීවිතෙමින් ඔබගේ ජීවිතේ මනින්නට එපා. ඔබට ලැබුණු පාසල, ඔබට ලැබුණු දෙමව්පියන්, ඔබට ලැබුණු පරිසරය, ඔබට ලැබුණු
ඔබට ආශ්‍රය ඔබට ලැබුණු ඔබට උන්වහන්සේත් එක්ක ගමන් කරලා ලැබුණු අවස්ථාවට ඔබ පයින් ගහලා ජීවිතේ මුඩුක්කුවක ජීවිතේ ගුබ්බෑමක හැදිච්ච දරුවෙක් දිහා බලලා හාපෝ මොකෙද්ද මේ කියලා ඔබට කියන්න හිතියක් නැහැ. එයාට දීපු දෙත් එක්ක විනිශ්චය වෙන්න. ඔබට දෙන දෙත් එක්ක ඔබ විනිශ්චය කරන්න. ඔබ විනිශ්චය කරන ලබන්නේ. මම මෙමන්තනේ මේ අවස්ථාව කොච්චර වටිනවද කියලා අද පළවෙනි කියවෙමි දකිනවා. මිසරයේ හැම පිරිමි දරුවෙකු මරන්න කියලා අනලා වෙනවා. ගැහැණු දරුවන්ට විතරයි ජීවත් වෙන්න පුළුවන්. ඒතර හැම දරුවෙක්ම නයිල් ගඟට අතාරින්න කියලා කියනවා. ඒතර දරුවෝ 10 ගණනක් නයිල් ගඟේ මැරෙද්දි මෝසස්ගේ අම්මා මගේ ප්‍රේමවන්තනේ මේ පුංචි දරුවාගේ අම්මා මෙයාව තියාගන්නවා. පුළුවන් තරම් කාල තියාගන්නවා. තවත් හංග ගන්න බැරි තැන පම්ප් පෙට්ටිය දාලා ගඟේ දානවා. මෝසස්ට ලැබුණු අවස්ථාව. ඒ ගඟේ ගහගෙන යද්දී අක්කා ඔත්තු බලන එක හරි. හැබැයි පාරාවගේ දියණිය මේ පම්ප් පෙට්ටිය අහිඳ ගන්න. ඒක හම්බු සිදුවීමක්ද? ඒක හම්බුවක් නෙමෙයි. ඒක ස්වාමීන් වහන්සේගේ සැලැස්මක්. ස්වාමීන් වහන්සේ මෝසස්ට දෙන අවස්ථාව. මගේ ප්‍රේමවන්තනේ ඒ දෙන අවස්ථාවෙන් තමයි මෝසස් දෙන අවස්ථාවෙන් තමයි මෝසස්ව එදා ජලයෙන් ගත් කියන අර්ථය මෝසස් කියලා කියන්නේ. ජලයෙන් ගත්තේ ඊශ්‍රායල් ජනතාවක්ව ජලයෙන් එතර කරන්න, රත මුහුදෙන් එතර කරන්න. ඒ අවස්ථාව දුන්නේ මහා සුවහත් සැලැස්මක් එක්ක මගේ ප්‍රේමවන්තනේ. මෝසස් ලද අවස්ථාව මුළු ඊශ්‍රායල් ජනතාවට ජීවිතයේ අවස්ථාවක් උදා කරා. එහෙම තැනකටයි ස්වාමීන් වහන්සේ බව කැඳවන්නේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ හම් ගත්තේ නැත්තම් ඒක මොන තරම් අපරාධයක්ද? ස්වාමීන් වහන්සේ ඔබ දෙන අවස්ථාව මේ ඔබගේ අවස්ථාවාදීව දෙන අවස්ථාවාදීව ඔබගේ දේ කරගෙන යන නෙමෙයි ජීවිත වෙනසක් ඇති කරගන්න. මෝසස්ගේ ජීවිතේ මෝසස් කියන්නේ කොච්චර දුර්වල චරිතයක්ද? ගොඩාක් දුර්වල චරිතයක්. මගේ ප්‍රේමවන්තනේ එතන මෝසස් එක මානසික පසුබිමක් තියෙනවා. වතුරේ තනියම දරුවෙක් කෑග ගහ අඬද්දී එයාගේ එන්සයිම ඇඩ්‍රිනලින් වැඩි වෙනවා. ඒක රියැක්ෂන් එකක් වෙනවා. ඒකත් එක බය. ඒකයි මෝසස්ට කියද්දී ඔහු පිළිතුරු දෙමින් අපට අධිපතියෙකු හා විනිසුරුවෙකු ලෙස ඔබ පත් කළේ කවරෙක්ද? ඔබ මිස්ර වැසියා මරුවාසේ මාත් මරන්න හදන්නේද යසි. ඒකට මෝසස් බිය වෙයි. මේ බය කියන එක බීතිය කියන එක මෝසස් ජීවිතයේ කොටසක්. අනිත් හැම පිරිමි දරුවෙකු මරනවා කියලා ඇහෙද්දී අම්මලා තාත්තලා කතා කරලා මව් කුසතල ඉන්නද්දිම නේද? අම්මට ආරංචි වෙන හැම පුතෙක්ම මරනවා, දරුවෙක්ම පිරිමි දරුවෙක් මරනවා. ඒතර මේ පුතෙක් නම් ඉවරයි කියලා ඇහෙද්දී මව් කුසතුලයි නම්මයි. එතන වෝටර් බෑග් එක. ඒ වතුර මල්ලේ ඉන්නකොටමයි මේ වතුරත් එක්ක බයත් එක්ක ගණදද වෙන්නේ. එතන වතුරේ බය වෙන මෝසස් තමයි නයිල් ගඟේ පම්ප් පෙට්ටියක බය වෙන්නේ. ඒ බය වෙච්ච මෝසස් තමයි ඊශ්‍රායල් ජනතාව ඊතර වෙන්න පාවිච්චි කරන්නේ. මගේ ප්‍රේමවන්තනේ මේ බය චරිතයට ස්වාමීන් වහන්සේ අවස්ථාවක් දෙනවා. මෝසස් අතරින් පලා යනවා. පලා ගිහලා ළිඳ ගාව ඉඳගෙන ඉන්නවා. උන්වහන්සේ මෝසස්ගේ බිරිඳ හම්බෙන එතනදී උන්වහන්සේ ජීවිතේ අවස්ථාවක් දෙන්නේ ලොකු අරමුණක් එක්ක. ඔබේ අවස්ථාව පාවිච්චි කරගත්තේ නැත්නම්, පාවිච්චි කර ජීවිත වෙනස් කරගත්තේ නැත්නම්, එමෙතනෝ ඔබගේ ජීවිතේ වුණ නැත්නම් ඔබ තාමත් අයාලේ යන කෙනෙක්. ඒක මහා ඛේදවාචකයක්, අපරාධයක්. මෝසස් අවස්ථාව දුන්න ස්වාමීන් වහන්සේ අද ඔබට අවස්ථාවක් දෙනවා. ජීවිතේ බොහෝ වෙලාවට අවස්ථා දීලා තියෙනවා. ඒ අවස්ථාව අඳුරගන්න, ඒ අවස්ථාව අරගෙන ජීවිත වෙනස් කරගන්න ස්වාමීන් වහන්සේට මෝසස්ගෙන් මහා ජනතාවක් ගලවන්නට අරමුණක් තිබ්බා වගේ ඔබගේ ජීවිතයත් එක්ක උන්වහන්සේට ඔබ හිතා ගන්න බැරි අරමුණක් තියෙනවා. ඒ අරමුණට යන්න උන්වහන්සේ ප්‍රබල කියා දැකලා අවස්ථාව පාවිච්චි කරලා ජීවිත වෙනස් කරගන්න, මනස්ථාපනය වෙන්න, මනස උන්වහන්සේ තුළ ස්ථාපනය කරගන්න උන්වහන්සේට තියෙනවා ඔබගෙන් මහා විශාල කාර්යයක් කරගන්න. සිතා බලන්න. ආමෙන්. ජෙස්පිරයි.